අයිබෝවන් ඔබට වාසනාවන්ත නිරෝගී සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. දැන් අපි දන්නවා මේ මොහොත වන විටත් අපේ රටේ බොහෝ දෙනෙක් දැඩි අවධානයක් යොමු කරන මාතෘකාව COVID-19 ව්‍යාප්තිය. රජයේ සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ මේ සියලු දෙනා COVID හරියට නිසි පරිදි පාලනය කරන්න සෑහෙන්න වෙහෙසක් මහන්සියක් දරනවා. ඒ අතරදී අපිට ඊයේ දවසේදී වාර්තා වුණා තවත් ආසාදිතයන් 457 දෙනෙක්. ඒ වගේම ඊයේ දවස ටිකක් බොහෝ දිනාගේ වැඩි අවධානයක් යොමු වුණු දවසක් බවට පත් වුණා. ඊයේ දවසේ අපේ රටින් COVID-19 ආශ්‍රිතව මරණ 3ක් වාර්තා වුණා. ඒ වගේම ඊයේ රාත්‍රී කාලයේදී අපි දුටුවා මොරටුව පානදුර සහ හෝමාගම ප්‍රදේශවලට නිරෝධායන ඇඳරි නීතිය පනවනු ලැබුවා. මේ තමයි අපේ රටේ දැනට තියෙන තත්ත්වය. අපි කොහොමද ඉස්සරහට යන්නේ? අපි සූදානම් මේ පිළිබඳව කතා කරන්න. අපි ආරාධනා කළා ඒ සඳහා සුදුසු විශේෂිත කෙනෙකුට. අපි හඳුනා ගනිමු කවුද කියලා. එතුමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරකතුමන් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා. අයිබෝන් සුබදැසනක් ඔබතුමන්ට. අයිබෝන් අජිත්. හරිත මහත්මයා මේ ආරම්භයේදී කතා කළා වගේම මේ තත්ත්වය ටිකක් ඉන්නම බරපතලයි වගේ අපිට පේනවා. ඊයේ දවසේ අපි දැක්ක ඔබතුමන්ලා විශේෂ මාධ්‍ය හමුවකුත් පවත්වලා සඳහන් කළා අර ඔබතුමන්ලා විශේෂ සිතියමක් සකස් කරලා තියෙනවා. COVID-19 ව්‍යාප්ත වෙච්ච මේ රතු කලාප විදිහට නම් කරලා තියෙනවා. මේ රතු කලාප එන්න දැන් ටිකක් විශාල වෙනවයි කියලා අපිට තේරෙනවා, අපිට දැනෙනවා. මේ තත්ත්වය බරපතලද? අපි කතා කරමු එතනින්. නජිත් මුලින්ම ස්තුතිවන්ත වෙනවා IT නායතනයට අපිට ස්වාධීන රූපවාහිනී සේවයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අද මේ වගේ කාලීන මාතෘකාවක් පිළිබඳ ජනතාව දැනුවත් කරන්න. ඔබ අහපු ප්‍රශ්නෙට ආවොත් එහෙම මං හිතන්නේ අපි යම් බරපතල තැනක ඊටත් වඩා නිවැරදි මං හිතන්නේ වඩා සංකීර්ණ තැනක ඉන්නවා කියලා කිව්වොත් බරපතලකම තීරණය වෙන්නේ අපි ගන්න බරපතල වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ නජිත් අපි මේ මොහොතේදී ගන්න ක්‍රියාමාර්ගات එක්ක. කියන්නේ ජනතාව වගේම බලධාරීන් සෞඛ්‍යාංශ මේ සඳහා කරන කැපවීම එක තමයි මේක බරපතල තැනකට යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. නමුත් ඊට වඩා ගැළපෙන වචන තමයි මම හැමතිස්සෙම පාවිච්චි කරන වචනේ තමයි වඩා සංකීර්ණ තැනක අපි ඉන්නවයි කියලා. ඒ කියන්නේ පළවෙනි වටේදී අපි හිටපු නැති ඊටම සංකීර්ණ මොහොතකට අපි ළඟා වෙමින් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මේ පවතින තත්ත්වය අපි ගත්තාම ඔබ කියපු පරිදිම අපි මීට සතියකට කලින් පොලිස් බල ප්‍රදේශ 30-40ක තමයි ඇඳරි නීතිය ගියේ. දැන් ඊයේ හවස් වෙනකොට පොලිස් බල ප්‍රදේශ මම හිතන්නේ 68ක් වගේ ඇඳරි නීතිය තියෙනවා. ඉතින් ඒකෙන්ම ගම්ම්‍ය වෙනවා තත්ත්වයේ තරමක් ව්‍යාකූල තැනකට ගමන් කරමින් තියෙනවායි කියලා. දැන් උදාහරණ විදිහට මම මෙන්න මේ ප්‍රස්තාරය ඔබට පෙන්නුවොත් එහෙම මේ ප්‍රස්තාරයෙන් ඔබට පේනවා මේ රෝගීන් එහෙම නැත්නම් මේ රෝහල් ගත කරලා ඉන්න සක්‍රීය රෝගීන් පිළිබඳ ප්‍රස්තාරය තමයි ඔබට පේන්නේ. ඒ කියන්නේ පහුගිය සති දෙක වගේ කාලය ඇතුළත මේකේ කොච්චර උග්‍ර නැග්මක් ඔබට දකින්න ලැබෙනවද කියලා මේ ප්‍රස්තාරයේ බලන කෙනෙකුට පේනවා ඊටාම් පැහැදිලිව එකවරම ක්ෂණිකව වැඩිවීමක්. ඒතකොට මේ වගේ තත්ත්වයක් අපිට පළවෙනි රැල්ලේදී අපි දකින්න ලැබුණේ නැහැ. මේ වගේ විශාල පොකුරු අපි දැක්කේ නැහැ. ඒතකොට මේක තමයි මේ සංකීර්ණ බවට ප්‍රධාන හේතුව. ඊළඟට ඔබ කියූ පරිදිම මෙන්න මේ ප්‍රස්තාර දෙක ඔබ පෙන්නුවොත් එහෙම ජනතාවට මේකේ වගකීම තේරුම් යයි. මං කියන්නේ මේ කාවත් බය කරන්නවත් මුකුත් නෙමෙයි. නමුත් ජනතාවට මේ වගකීම පැහැදිලි වෙන්න. දැන් මේ තියෙන්නේ 15 වෙනිදා වෙනකොට ලංකාවේ තිබිච්ච රතු කලාප ටික. යම් මට්ටමකට අපිට පේනවා රතු කලාප විවිධ තැන්වල තියෙනවා. ඒ වෙනකොටත් යම් ව්‍යාප්තියක් තියෙනවා. නමුත් ඊළඟ සිතියමට අපි ගිහාම 22 වෙනිදා වෙනකොට මේ රතු කලාප කොතරම්, ඒ කියන්නේ රතු කලාප සහ ඊට ආසන්න කලාප ගන්න කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද කියන එක පේන්න තියෙනවා. මෙන්න මේ ප්‍රස්තාරය ගැන අධ්‍යයනය කරන කෙනෙකුට. එතකොට ඒකත් එක්කම මම පෙන්වන්නම් ලංකාවේ මේ වෙනකොට වාර්තා වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාව ලකුණු කරපු සිතියම. ඒතර ඒ හරහා ඔබට පැහැදිලි වෙනවා නජිත් අපිට පැහැදිලි වෙනවා ජනතාවට තියෙන කාර්යභාරය ගොඩක් විශාලයි කියලා මේ මොහොතේ. මේ තියෙන මේ ප්‍රස්තාරයෙන් ඔබට පේනවා ලංකාව පුරාම සමහර තැන්වල එක්කෙනෙක් දෙන්නේ තමයි. නමුත් ලංකාව පුරාම රෝගීන් අර ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙනවා. එතකොට මේ සියලුම ප්‍රදේශවල රෝගියෙක් නැති දිස්ත්‍රික්කයක් හොයාගන්න නැහැ වගේ. දැන් කලින් අපි සති 21ක් කියලා. නමුත් දැන් මුලතිව්වල නුවරඑළිය හටනගරේ අපිට හුදකලා කරන්න වුණා. එතකොට ඒ රෝගීන් නැතුව තිබිච්ච ප්‍රදේශ ඒවා. එතකොට මේ විශේෂයෙන්ම පෑලියගොඩ මේ මාළු වෙළඳපොලේ රෝගී පොකුරත් එක්ක මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ පොකුරට වඩා යම් බැරෑරුම් තැනක රට අරන් යන බව තමයි පේන්නේ පෑලියගොඩ පොකුර. මොකද අපි දැක්කා මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මෙච්චර ප්‍රමාණයක් පොසිටිව් වුණේ නැහැ.
නමුත් දැන් පැලියගොඩ මාකට් එකට ගිහිල්ලා ආපු අය කොච්චර පොසිටිව් වෙනවද? ඒ කියන්නේ දැන් විනාඩි කිහිපයක් එතන ගත කරලා ආපු අය පවා පොසිටිව් වෙනවා දැන් අපි මේ අලුත් වටේදී. ඒ නිසා තමයි මේකේ ඔබතුමන් හිතන විදිහටයි මොකක්ද මේ හේතුව? ඔව් ඒ හින්දා තමයි අපි නජිත් මේ සම්බන්ධයෙන් අපි ඊටාම ගැඹුරෙන් හොයලා බලලා මේ වෙනසට හේතුව මොකක්ද? දැන් අපිට කලින් අපි පළවෙනි වටේ වෙලාවේ ලැබුව අත්දැකීමත් එක්ක මිනිස්සු තුළ යම් මතයක් ඇති වුණානේ මේක එච්චර ගණන් ගන්න ඕනේ නැහැ, මැරෙන්නේ නැහැ, ඇවිල්ලා හොඳ වෙලා යනවා කියලා. මෙච්චර වේගෙන් ව්‍යාප්ත වුණෙත් නැහැ මේ අවස්ථාවේදී. නමුත් දැන් මෙතන වෙනසක් වෙලා තියෙනවා. එතකොට මේ වෙනසට හේතුව මොකද කියලා වෛරස් වේදී පිළිබඳ විශේෂඥයන් ඒගාවට ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥයන් ඒත් එක්ක අපි කතා කළා මේ කියපු දේ තමයි හේතු දෙකක් වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි අර රෝගයේ උච්ච අවස්ථාවේදී කියන වෛරසයේ අපේ ඇඟේ වෛරස් සාන්ද්‍රණය වැඩි අවස්ථාවේදී ඉක්මනට අපි මේක ඩිටෙක්ට් කරනවා, හොයා ගන්නවා. එතකොට අපිට පේනවා වෛරස් සාන්ද්‍රණය වැඩි කියලා. ඒ කියන්නේ වෛරල් ලෝඩ් එක ඇඟේ වැඩි කියලා. ඒ හරහා එතකොට ව්‍යාප්ත වෙනවා. දෙවෙනි හේතුව තමයි අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ මෙච්චර දවසක් ලංකාවේ ඇතුළේ තිබිච්ච මේ වෛරසය යම් වෙනසකට ලක් වුණාද? එතකොට වෙනස ආකාර දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි තිබිච්ච වෛරසය යම් විභේදනයකට ලක් වෙලා එහෙම නැත්නම් විකෘතියකට ලක් වෙලා අලුත් ප්‍රභේදයක් නිර්මාණය වුණාද? එහෙම නැත්නම් අපේ රටේ මෙච්චර දවසක් තිබිච්ච නැති විදේශ රටක තිබිච්ච අපේ රටේ පරිසරයට හොඳට ගැළපෙන එහෙම නැත්නම් පරිසරය තුල ව්‍යාප්ත වෙන දේශගුණයට ඇඩැප්ට් වෙච්ච වෛරස් එකක් කොහේ හරි විදේශ රටකින් ආවද? දැන් මේවා සේරම උපකල්පන. එතකොට මේ රටේ විශේෂඥයන්ගේ විශේෂයෙන්ම වෛරස වේදය, ශුද්ධ ජීව විද්‍යාව, ප්‍රජා සෞඛ්‍ය විද්‍යාව මේ විශේෂඥයන්ගේ වගකීම තමයි මේ මොකද්ද උනේ කියන එක සම්බන්ධයෙන් රටට හරි පැහැදිලි කිරීම පර්යේෂණාත්මක දත්ත ඔස්සේ ගිහිල්ලා දෙන එක. ඒ හින්දා වෙනසක් වෙලා තියෙනවා පැහැදිලිවම. ඒ හින්දා තමයි අපිට ඊටාම අවාසනාවන්ත විදිහට දවස් 5-6ක් ඇතුළත මරණ 6ක් ගැන කතා කරන්න සිද්ධ වුණා. එක දවසට මරණ 3ක් අපි කවදාවත් කතා කළේ නෑ නේ අජිත්. දැන් ඊයේ දවසේ මරණ 3ක්. ඒකෙන් මරණ 2ක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා තහවුරු කරනවා රෝහලට එනකොටම මරණයටපත් වෙච්ච මරණ කියලා. ඒතකොට ඒක යම් බැරෑරුම් තත්ත්වයක්. ඒතකොට ඒ නිසා විශේෂයෙන්ම ඒ කියන්නේ රෝගීන් අර මේ කලින් රෝහල්ගත නොවුණු පිරිසක්ද? ඔව් දැන් විශේෂයෙන්ම අර ඊයේ හවස් වරුවේ ජාතික රෝහලට එන රෝගීන් මම හිතන්නේ වැඩි කාලයක් රෝහලේ ගත කරලා නැහැ. ඒ අය මම දැක්කා අද දැන් ජනමාධ්‍ය උදේ මට ඇහුණා වාර්තා කරනවා විශේෂයෙන්ම මේ රෝගීන් රෝහල් ගත වෙන මොහොත වෙනකොට මරණයටපත් වුණා කියන කාරණේ. මේක එතරම් සුබදායි තත්ත්වයක් නෙමෙයි. අනිත් අවුරුදු 19ක තරුණයෙක් එක අපි දැන් වැඩි හිටියම් බේර ගන්න කියලා කිය හිටියේ. ඒතර මේ තරුණයාට යම් විශේෂ අවස්ථා තිබිච්ච තරුණයෙක් කියලා කියනවා. නමුත් අපි දන්නේ විස්තරාන්ත ඇතුළාන්ත විස්තර. නමුත් කොහොම වුණත් ඒ සියල්ල අපි හැදෑරිය යුතුයි. මේ මොහොතේදී රට කොහෙටද ගමන් කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් ඊටාම සංකීර්ණ තැනක තියෙන්නේ. ඒ සංකීර්ණ තැනින් අපිට ගොඩ එන්න බැරිද? අපි දැන් අපි අත්හැරලා දාන්න ඕනද? නෑ එහෙම නෑ. අපිට තාමත් මේ තත්ත්වය පාලනය කළ හැකි මට්ටමේ තමයි තියෙන්නේ. හොඳ අර මේ අවස්ථාවේදී අපි දකිනවා බොහෝ වෙලාවට විපක්ෂයෙන් පවා නැත්තම් සමාජයෙන් පවා චෝදනාවක් එල්ල වෙනවා රට ලොක්ඩවුන් කරන්න නැහැ මේ ප්‍රදේශ වහලා තියන්න. මේ චෝදනාවෙන් කොටසක් ඔබතුමන්ලටත් එනවා. හේතුව ඔබතුමන්ලත් දරන්නේමත් එම තමයි. කියන්නේ සමාජයට තාම ව්‍යාප්ත වෙලා නැහැ, මේක සමාජගත වෙලා නැහැ කියන කාරණා පසුගිය දවස්වල අපි දැක්කා. මේ හැබැයි සමාජයේ බොහෝ තැන්වල වෛරසය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඇයි වහන්නේ නැත්තේ රට? ඔබ කිව්වා නිවැරදි නජිත්. මේ මොකද මේ රෝගීන්ගෙන් බහුතරයක් ඉන්නේ සමාජයෙන්. දැන් උදාහරණ විදිහට අපි මේ සමාජගත වෙලාද කියන එක සම්බන්ධයෙන් කෙස් පෙළන තර්කවල එළිලා ඉන්න වෙලාව අපි ගත කරන්න ඕන සමාජ ව්‍යාප්තියක් කරා යන්නේක වළක්වන්න අපි ගන්න ඕන ක්‍රියාමාර්ග වලට. එහෙම නැතුව අපි මේ ලොකු ආගියුමන්ස් වලට ගිහිල්ලා වාද විවාද වල යෙදෙන එක තේරුමක් නැහැ. මොකද මේක සමාජ ව්‍යාප්තිය කියන එක ඊටාම තාක්ෂණික කාරණයක්. ඒක ප්‍රායෝගික කාරණයකට වඩා තාක්ෂණික කාරණයක්. තාක්ෂණික කාරණේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්වචනයක් දීලා තියෙන. ඒ නිර්වචනය ඔස්සේ තමයි වසංගත රෝග විද්‍යාංශය කියන්නේ. ඒතර වසංගත රෝග විද්‍යාංශය තමයි සම්බන්ධය අවසන් තීරණ රටට ඉදිරිපත් කළ යුතු. ඒ අය ඊටාම පැහැදිලිව කියනවා මේ හම් වෙන සියලුම රෝගීන් අර මුලින් හම් වෙච්ච මිනුවන්ගොඩ පොකුරත් එක්ක යම් සම්බන්ධතාවයක් අවසන් විග්‍රහයේදී ගන්න පුළුවන් කියලා. ඒතර අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. මොකද අපි ළඟ ඒ අතුලාන්ත තොරතුරු නැහැ. ඒ තොරතුරු තියෙන වසංගත රෝග විද්‍යාංශය. වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා ඊටාම පැහැදිලිව ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරනවා. ඒ නිසා ඒ අය තහවුරු කරනවා සමාජ ව්‍යාප්තියකට ගිහිල්ලා නැහැ කියලා. නමුත් අපිට දැන් ඊයේ දවසේ රෝගීන් ටික ගන්නකො 457ක් හරි 67ක් හරි 57ක්. ඒකෙන් 10යි නිරෝධායන මධ්‍යස්ථානයේ ඇතුළෙන් වාර්තා වෙන්නේ නජිත්. ඉතුරු 447ම සමාජයේ නිවාර්තා වෙන්නේ. ඒක සමාජය තුලින් රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. ඒ හින්දා තමයි අපිට කියන්න සිද්ධ උනේ යම් සමාජ ව්‍යාප්තියක් අභියසට අපිට එන්න මේ මොහොතේදී අවදානමක් තියෙනවායි කියන කාරණේ. ඒ නිසා තමයි අපි විශේෂයෙන් ජනතාවට ඒකත් එක්ක තියෙන වගකීම් මතක් කළේ. ඔබ කියපු විදිහටම දැන් මේ මොහොතේ රට වැහුවාම සේරම හරියයිද? ඒකනේ ගොඩක් දෙනෙක් විපක්ෂයෙන් විශේෂයෙන් මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ආරම්භයේ ඉඳන් දිගටම කියපු කාරණයක් තමයි නජිත් කොරෝනා දේශපාලනීකරණය කරගන්න එපා කියලා.
එතකොට මේ මොහොතේදී කවුද රජය කරවන්නේ බලධාරීන් වෙන්නේ ඒ අයට රටක් විදිහට මේක ගොඩ යන්න අපේ මොකද දෙන්න පුළුවන් දායකත්වය කියලා අපි මේ වෙලාවේ බලන්න ඕන. එහෙම නැත්නම් විවේචන වලට ගිහිල්ලා අර තමන් මේකේ දේශපාලන වාසිය අරගෙන ඒකෙන් ගොඩ යන එක නෙමෙයි රටේ වගකිය යුතු දේශපාලනඥයන්ගේ වගකීම් වෙන්න ඕන. එතකොට අපි හැමෝටම කියන්නේ දේශපාලකයන්ට මේ රටේ මේ කොරෝනා දේශපාලනීකරණය කරන්න එපා. මේ සමහර දේවල් තාක්ෂණිකයි සමහර දේවල් ප්‍රායෝගිකයි. ඒතකොට මේ තාක්ෂණික කාරණා තාක්ෂණික අංශ වලට විසඳ ගන්න දෙන්න. ඒතකොට මම මෙතෙන්දී විශේෂයෙන්ම රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට මෙතෙන්දී දරන ස්ථාවරය සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් මම කරන්නම්. අපි පැහැදිලිවම පළවෙනි වටේදී අපි ජනාධිපතිතුමා ඉස්සරහා නැගිටලා කතා කළා. අපිට යෝජනා කරන්න සිද්ධ වුණා තාවකාලික පියවරක් විදිහට අඩුම ගානේ පයිලට් එකක් විදිහට ප්‍රදේශ වලින් තෝරගෙන රට වහන්න කියන එක. දැන් උදාහරණ විදිහට අපි කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර තැන් මීගමුවේ කොච්චිකඩේ මේ පැත්තේ තියෙන අවදානම අරලා තාවකාලිකව ඒ තැන් ටික වහලා පටන් ගන්න කියලා. ඊටාම ෂණිකව ජනාධිපතිතුමා ඒකට මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. දැන් ගොඩක් දෙනෙක් අහන්නේ ඇයි ජීఎంක මේ වෙලාවේ එහෙම කියන්නේ නැත්තේ අය ජනාධිපතිතුමාට කියලා. ඒකට හේතු තියෙනවා. පළවෙනි වටේදී ඔබ දන්නවා නජිත් කොවිඩ් ලංකාවට එනකොට ජනවාරි 26 වෙනිදා පළවෙනි චීන ජාතික කාන්තාව වාර්තා වෙලා ඊට පස්සේ මාර්තු 11 වෙනකම් අපිට ලෙඩ්ඩු හිටියේ නෑ. මාර්තු 11 අපේ පළවෙනි ලෙඩා වාර්තා වෙනකොට කොවිඩ් ගැන අපි දැනන් හිටියේ නෑ කිසි දෙයක්. 100ක් දැනගත යුතු නම් 10ක් 15ක්වත් අපි දැනන් හිටියේ නෑ. අති බහුතරය කොවිඩ් කියන අපි නොදැන හිටියේ. ඊළඟට අපේ පද්ධති එකක්වත් අපි ලැහැත්ති කරලා තිබුණේ නැහැ. අපේ සෞඛ්‍ය පද්ධතිය අපේ ඇඳන් ටික ලැහැත්ති කරලා තිබුණේ නැහැ. දැඩි සත්කාරයක අඳුනගෙන තිබුණේ නැහැ. රෝහල් කාර්ය මණ්ඩලේ පුහුණු කරලා තිබුණේ නැහැ. මාර්ගෝපදේශ හදලා තිබුණේ නැහැ. නිරෝධායන මධ්‍යස්ථාන ටික හරියට අඳුනගෙන තිබුණේ නැහැ. ඒවල පහසුකම් වැඩි දියුණු කරලා තිබුණේ නැහැ. එකක්වත් නැහැ. ඒ වෙලාවේ අපිට කාලය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මේ ඒවල් ටික කරන්නේ නැතුව අපි කොවිඩ් සටනට මුහුණ දුන්නා නම් අර කිසි සූදානමක් නැතුව අපි යම් කිසි සටනකට බැස්සා වගේ වෙනවා. ඒ නිසා ඒකට කාලයක් ඕන වුණා. ඒ කාලය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වුණා රට සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න එක. දැන් මොකද තත්ත්වය? දැන් අපි කොවිඩ් ගැන ගොඩක් දේවල් දන්නවා. තාමත් දන්නේ නැති දේවල් තියෙනවා. අපේ පද්ධති ටික අපි සූදානම් කරලා තියෙනවා. ඒතකොට අපි ඒ නිසා තමයි අපි කියන්නේ. අපි දැක්ක හැබැයි නජිත් රට වහලා තියෙන වෙලාවේදී මේ රටේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වුනේ කියලා. රජයේ රුපියල් 5000ක් දුන්න එක හොඳයි. නමුත් රුපියල් 5000කින් එක පවුලකට ජීවත් වෙන්න කොච්චර අමාරුද කියලා ඔබ මම අපි හැමෝම කවුරුත් දන්නවා. අර ඔබතුමන් කියන කාරණාව බොහොම ප්‍රායෝගිකයි. අපි දකින අර දෛනික ජන ජීවිතය ගෙනියන පිරිසක් ඉන්න අත්‍රිරෝධ රතර ඉදුණා. මේ විතරක් නෙවෙයි කුලී වැඩ කරන දෛනික කම්කරුවන් පැහැදිලිව පිරිසට ජීවිකාව ගෙනියන්න හරි අමාරුයි. ඒකට තමයි මම එන්න හදන්නේ. දැන් ඊටාම් පැහැදිලිව ඒ අය ගැන අපි ගත්තොත් එහෙම එදිනදා ජීවිකාව දැන් අපේ දරුවෙක් ගෙදර බඩගිනි කියලා කියනකොට අපේ ගෙදර කෑම තිබුණත් අපිට යම් හැඟීමක් එනවනේ. දැන් මේ රටේ මේ අහිංසක දුප්පත් මිනිස්සු ටික තමන්ගේ දරුවෝ තමන්ට එදා වේලා හම්බ කරගෙන මේ මිනිස්සු ඉතුරුවක් කළත් නෑ අපි දන්නවනේ. එතකොට මේ මිනිස්සුගේ ජීවිකාව පවත්වාගෙන යෑම අපි නතර කරනවා කියලා කියන්නේ රටක් විදිහට අපි කොතනද යන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි නජිත් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා දැන් ඉතාම පැහැදිලිව කියනවා ඒ අය මුලින් හිටපු ස්ථාවරයට වඩා වෙනසකට ගිහිල්ලා මම ඒ අයගේ ප්‍රකාශනයෙන් පැහැදිලි කරන්න. එතකොට මේ රටේ ජනතාවට පැහැදිලි වෙයි. මේ තියෙන්නේ මම හිතන්නේ මේකේ සමීප රූපයක් ගන්න WHO backlips on virus stance by condemning lockdowns. Condemning lockdowns. ඒ කියන්නේ lockdowns ප්‍රතික්ෂේප කරනවා WHO එක. ඉතාම පැහැදිලිව WHO එක කියනවා ලොක්ඩවුන් සරහා ඉතිරි වෙන්නේ මොකද කියලා. එයාගේ වචන වලින්ම මම කියන්නම් මේකේ මේ අන්තර්ගතය එතකොට පැහැදිලි වේ රටට. He also claimed that the only thing lockdowns achieved was poverty. කියන්නේ එකම දේ ලොක්ඩවුන් සරහා ඉතිරි වෙන්නේ දුප්පත්කම, දරිද්‍රතාව, මන්ද පෝෂණය, ඊගාවට දීර්ඝකාලීන මානසික ගැටලු. ඒ නිසා තමයි අපි මේ එතනින් මෙහා පැත්තේ අපි රට බේරගන්න මේ උත්සාහ කරමින් ඉන්නේ. මෙහෙමයි අපි කියන්නේ මේ ලොක්ඩවුන්ස් අත්‍යවශ්‍ය වෙලාවකදී නොකර ඉන්න කියලා. නමුත් එතෙන්ට යන්නේ නැතුව අපි රට බේර ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග තමයි අපි යෝජනා කරමින් ඉන්නේ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන විදිහටම අපි ඊට මෙහා පැත්තේ තාමත් අපි විශ්වාස කරනවා රට කළමනාකරණය කරගන්න පුළුවන් කියලා. හැබැයි මෙතෙන්දි වැදගත්ම කාරණේ තමයි අපි යෝජනා ඉදිරිපත් කරලා තිනවා. මම ඒ ටිකට එන්නම්. වැදගත්ම දේ තමයි අපි මේ කරන ක්‍රියාමාර්ගවල ටයිමින්. එහෙම නැත්නම් අපි හරි වෙලාවට හරි තීරණය ගත්තද කියලා. වෛද්‍යතුමා කියපු විදිහට හරිතාලුත්ගේ මහත්මයා කියපු විදිහට අර මේ ටයිමින් කියන දේ බොහොම වැදගත්. අර හරි වෙලාවට හරි තීරණය ගන්න එක. දැන් මේ මිනුවන්ගොඩ සිද්ධියේදී හරි වෙලාවට හරි තීරණය ගත්තද? ඔව්. මෙහෙමයි. දැන් ඒකෙදී අපිට ආපස්සට හැරිලා බලලා විවේචනය කරන එක හරි ලේසි. නමුත් අපි අනාගතයට පාඩම් ඉගෙන ගන්න නම් හරි දේ අපි මේ වෙලාවේදී කළාද කියන එක ගැන සමාලෝචනයක් කරන්න ඕනේ. දැන් උදාහරණ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් අවස්ථාවේදී කිව්වා over reaction is better than delayed reactions කියලා. ඒ කියන්නේ පරක්කු වෙලා ගන්න තීරණයට වඩා අර ඕනවට වඩා එහා පැත්තට ගිහිල්ලා ප්‍රතිචාර දක්වීම හොඳයි කියලා. නමුත් දැන් ඒ මතේ නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ appropriate reaction. ඒ කියන්නේ අවදානම තක්සේරු කළා අවදානමට සරිලන ප්‍රතිචාර දක්වන්න කියලා.
අනිත් පැත්තෙන් හැබැයි අපිට පේන තියෙන දේ තමයි ලෝකේ පුරා ගොඩක් රටවල් වල under reactions එහෙම නැත්නම් delayed reaction අවසානයේදී කෙලවර වෙන්නේ මාරාන්තික ප්‍රතිඵල වලින්. ඒ හින්දා තමයි අපි දකින ආසන්නතම රට ඉන්දියාව. ඉන්දියාව. ඔව් ඉතාලම පැහැදිලිව. ඒ අය ලොක්ඩවුන් එකකට ගියා. මාස ගාණක් ලොක්ඩවුන් එක ගියා. නමුත් ඒ ලොක්ඩවුන් එක නියම තැන ටයිම් උන්නේ නැහැ. ඒතකොට ඒකත් එක්ක හරි ප්ලේස් උන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ටයිමින් වල ප්‍රශ්නෙත් එක්ක තමයි ඉන්දියාවට මේ තැනට එන්න ගත්තේ. අනිත් එක ඉන්දියාවේ මං හිතන්නේ අපේ තියෙන සෙටප් එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මිනිස්සුන්ගේ අධ්‍යාපනය දැන් අපි කොච්චර මිනිස්සුන්ට බැන්නත් අපේ රටේ මිනිස්සුන්ගෙන් අති බහුතරය හොඳයි. ඒ අය අපි කිව්වහම යම අහනවා. මේ සුළුතරයක් තමයි මේ වගකීම් විරහිත හැසිරෙන්නේ. නමුත් ඉන්දියාවේ එහෙම නෙමෙයි. ඔබ දන්නවා බස් එකක කොච්චියක ගියත් කොහොමද ඉන්දියාවේ මිනිස්සු යන්නේ කියලා. ඒ නිසා අර කියන කාරණා බොහොම වැදගත්. අර 8000කට අධික රෝගීන්ගෙන් අපි දකින්නේ රෝගීන් දෙන්නෙක් විතර රෝහලින් පැනලා යනවා. අර ඉන්දියාවේ මේ තත්ත්වය මෙහෙම නැහැ. අනිවාර්යයෙන්. ඒ නිසා තමයි විශේෂයෙන්ම ඔබ අර ඉස්සෙල්ලා කියපු විදිහට අපි මේ ප්‍රශ්නේදී මේ රට වැහෙන තැනට ගමන් කරන්නේ නැතුව කටයුතු කිරීම සඳහා මෙතරම් උනන්දුවක් දක්වන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අර මේ අපි මේ කියපු කාරණයක් එක්ක මේ ජනතාවට ලොකු වගකීමක් එනවා. ඒතකොට ඒ වගකීම පැහැදිලි කිරීම රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට අපිටත් වගකීමක් බලධාරීන් රිස්ක් කමියුනිකේෂන් එහෙම නැත්නම් අවදානම sannivedanaya කිරීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. ඒ සඳහා අපි උපරිමයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒතකොට මේ ටයිමින් ඔබ අහපු විදිහට ගම්පහ මිනුවන්ගොඩ කම්කලේ සිද්ධියේදී හරියටම හරිම ක්‍රියාමාර්ග ගත්තද කියලා. මෙහෙමයි. ඒකෙදි අපිට ආපස්සට හැරිලා බලනකොට යම් යම් අඩුපාඩු අපි නිරීක්ෂණය කරනවා. අපි මං හිතන්නේ ඒක ප්‍රසිද්ධිය අපි කතා කරනවට වඩා අපි ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි දැනුම් දීලා තියෙනවා. ප්‍රධානම දේ තමයි සම්බන්ධීකරණයේ ගැටලුවක් අපි දැක්කා. ඒ නිසා අපි සම්බන්ධීකරණය සම්බන්ධයෙන් අපි මේ ගැටලුවත් එක්ක සෞඛ්‍ය ඇමතිතුමිය වගේම සෞඛ්‍ය ලේකම්තුමා හම්බ වෙලා මීට සති 2කට 3කට ඉස්සෙල්ලා අපි යෝජනා කළා මේ තැන් තැන්වල දත්ත තිබීම එතරම් හොඳ නෑ. තීරණ ගැනීමට එක තැනක දත්ත තියෙන්න ඕන. ආරක්ෂක හමුදා සතු සමහර දත්ත තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේම විවිධ ඒකක සතු විවිධ දත්ත තියෙනවා. ඒ හින්දා අපි යෝජනා කළා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. මේක මේ මොහොතේදී ග්ලෝබල් පැන්ඩමික් එකක් එහෙම නැත්නම් ගෝලීය වසංගතයක්. අනිත් පැත්තෙන් මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවක්. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශයට මේකේ තියෙන වගකීමෙන් මිදෙන්න බෑ. ඒ හින්දා සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යෝජනා කළා විශේෂයෙන්ම මෙහෙයුම් මැදිරියක් ආරම්භ කරන්න කියලා සෞඛ්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ සියලුම තොරතුරු එක තැනකට අරගෙන එතකොට තීරණ ගැනීම ලේසි වෙනවා. එතකොට දැන් මේ වෙනකොට මෙහෙයුම් මැදිරිය ආරම්භ වෙලා තියෙනවා. මෙහෙයුම් මැදිරියෙන් දවස ගානේ දත්ත පත්‍රිකාවක් එළියට දානවා. දැන් ඒ වෙලාවේ අපි දැකපු දේ තමයි අඩුම ගානේ අපේ PCR ටික හරියට මේ තියෙන දත්ත පත්‍රිකාව මේ සමීප රූපයක් මේකේ ගත්තොත් ඔබට පේනවා මේ සම්පූර්ණ තොරතුරු. ඒ කියන්නේ රෝගීන් ගාන නිරෝධායන මධ්‍යස්ථානවල තොරතුරු, ඊගාවට PCR වල අපිට තියෙන ධාරිතාව, තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද ටෙස්ට් සේරම එක කොලයකට අපිට ගන්න පුළුවන් වුණා. මේක තමයි රජ්‍ය වෛද්‍යානික සංගමේ දායකත්වය. එතකොට මේකත් එක්ක අපිට පුළුවන් වුණා මෙහෙයුම් මැදිරිය සක්‍රිය කරන්න. එක අඩුපාඩුවක් තියෙනවා. ඒකත් මම කියනවා මේ මෙහෙයුම් මැදිරියෙන් අපි තව බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි අපි අර මේ කියපු සිතියමට මම අර ඉස්සෙල්ලා පෙන්වන්නේ ඩොට් තියෙන අර සිතියමක් ළඟ ඊට එහා ගිය අර GPS මැපින් වලින් යන එදිනෙදා ඔටෝමැටිකලි අප්ඩේට් වෙන සිතියමක් නිර්මාණය කරන්න. එතකොට ඒක තාම අපිට හරියට කරගන්න බැරි වුණා. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒකට අවශ්‍ය කරන දත්ත සමහරක් අපිට තාම ලැබිලා නැහැ මෙහෙයුම් මැදිරියට. ඒකත් මං හිතන්නේ මේ සතිය වෙනකොට නිවැරදි කරගන්න පුළුවන්. අද හවස වෙනකොට අපි නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී තියෙන මේ අඩුපාඩු ටික අපි කතා කරනවා. ඒ වගේම තමයි අර ගම්පහ දිස්ත්‍රික්කයේ අපි ප්‍රදේශ හුදකලා කිරීම සම්බන්ධයෙන් ඒකත් සිද්ධ වුණා. නමුත් අපි තාමත් විශ්වාස කරනවා ටයිමින් මීට වඩා ප්‍රශස්ත ලෙස සිද්ධ වුණා නම් මේ ව්‍යාප්තිය යම් තාක් දුරකට මීට වඩා අපිට පාලනය කරගන්න පුළුවන් වුණා කියලා. හොඳයි වෛද්‍යතුමා දැන් ඔය කාරණාවේදී අපි දකිනවා පහුගිය කාල සීමාවේදී බොහෝ දෙනෙක් එල්ල කරපු තවත් චෝදනාවක් තමයි අර PCR පරීක්ෂණ පහුගිය කාලේ හරියට උන්නේ නැහැ. දැන් මාස 3කට ආසන්න කාලයක් අපේ රට සාර්ථකව ගමන් කළානේ. කොවිඩ් ආසාදිතෙක් වාර්තා වුණා එක්වරම මිනුවන්ගොඩ සිදුවීමත් එක්ක තමයි කොවිඩ් ආසාදිතයන් පිළිබඳව සමාජය නැවතත් කතා කරන්නේ. ඉන්න අනතුරු පෑලියගොඩ අති දැවැන්ත තර්ජනයක් බවට පත් වෙලා තියෙන දැනටත් බොහෝ පිරිසක් සොයාගනිමින් ඉන්නවා. මේ දේවල් වලට හේතු උනේ අර PCR පරීක්ෂණ හරියට සිද්ධ වුනේ නැති එකද කොහොමද ඒ තත්ත්වය ගැන ඔබතුමන් PCR පරීක්ෂණ ගැන අපි තරම් කතා කරේ නැහැ කවුරුත්. මම හිතන්නේ අපිට විවිධ චෝදනා එල්ල වුණා. අපි ඒ සම්බන්ධයෙන් දැනුම නැහැ කියලා කිව්වා. විවිධ දෙනා විවිධ අවස්ථාවල විවිධ දේවල් කිව්වා. නමුත් අද රට ඉදිරියේ ඔප්පු වෙලා තියෙනවා අපි එදා කියපු දේ හරි කියලා. අපි එදා කියපු දේ තමයි PCR ධාරිතාව වැඩි කරගන්න අපේ ප්‍රමුඛ අවධානය අපි යොමු කරන්න ඕන කියලා. අවසානයේ ජනාධිපතිතුමත් මැදිහත් වෙලා මේ වෙනකොට PCR යම් ප්‍රශස්ත තත්යකට අපිට ප්‍රමාණය ගේන්න පුළුවන් වෙන එක දවසකට අපි 7-8000ක් දැන් PCR කරනවා. කලින් එක 1000ක් 2000ක් වගේ තමයි තිබුණේ. ඒතකොට ඒක ප්‍රමාණවත් නැහැ කියන එක තමයි අපි මේ අවස්ථාවේදී කිව්වා 1000 2000 කරන අවස්ථාවේදී අපි කිව්වා 5000 ලෙවල් එකටවත් මේක යන්න ඕන රට ස්ථාවරව තබා ගැනීමට. ඒතකොට මොකද දැන් හොඳම උදාහරණය නජිත් දැන් චයිනාවල චීනේ මේ වුහාන් වල මේ පාලනයත් එක්ක අවස්ථා කිහිපයකදී යම් රෝගී පුකුරු මතුවීමේ තර්ජනයක් චීනේ මතුවලා තියෙනවා. දැන් පෙරේදත් චීනේ එක ප්‍රාන්තයකින් රෝගීන් 137ක් වගේ වාර්තා වුණා.
ඔබ දන්නවද චීනයේ ඒ අවස්ථාවේදී මුලින්ම ගත්ත ක්‍රියාමාර්ගය තමයි ඒ අයගේ PCR ධාරිතාව වැඩි කරපු එක. ඒ අය සැලසුම් කළා සතියක් ඇතුළත PCR ලක්ෂ 47ක් මිනිස්සු ලක්ෂ 47කට PCR කරන්න. ඒ ප්‍රදේශයේ විතරක්. අපිට එහෙම කරන්න බෑ. අපේ තියෙන පහසුකම් මේ ප්‍රමාණවත් නැහැ. නමුත් අඩුම ගානේ අපි යම් ධාරිතාවක් මේන්ටේන් කරන්න තිබුණා. දැන් උදාහරණ විදියට ඔබ කියපු පරිදිම සමාජයෙන් රෝගීන් වාර්තා නොවන අවස්ථාවේදී තමයි අපි වැඩියෙන්ම මේක ගැන අවධානයෙන් ඉන්න ඕන වෙලාව. කොහෙන්ද ඊළඟ පොකුර මතුවෙන්නේ කියලා අපි දන්නේ නැහැ නේ නජිත්. මේ රෝගයේ ස්වභාවයම තමයි අර හැම ෆේස් එකට ගිහිල්ලා, ඒ කියන්නේ රෝගීන් උච්ච අවස්ථාවට ගිහිල්ලා උඩට ගිහිල්ලා ආපස්සට ආවට පස්සේ එලිමිනේෂන් ෆේස් එකට නෙමෙයි යන්නේ. ඒ කියන්නේ රෝගීන් නැති අවස්ථාවට නෙමෙයි යන්නේ. ඩාන්ස් ෆේස් එකට. ඩාන්ස් ෆේස් එකේදී වෙන්නේ මේ වගේ රෝගීන් පොකුරු තැන් තැන් වලින් මතුවෙනවා. ඒ පොකුරු අවම කරගන්න නම් සමාජය තුළ හැංගිලා ඉන්න රෝග ලක්ෂණ නැති පිරිස අඳුර ගන්න ඕන. ඒ සඳහා තියෙන එකම ක්‍රමය තමයි රැන්ඩම් සාම්පල් සර්විස්. එහෙම නැත්නම් අහඹු ලෙස තෝරාගත්ත නියදිවල කරන PCR පරීක්ෂණ. ඒක අපි කරන්න කියලා කිව්වා. ඒක බොහොම පරක් වෙලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ඉන්න විශේෂඥ සමහරුන්ගේ උපදෙස් නිසා කරන්න සිද්ධ වුණේ. ඉතින් අවසානයේදී ඒක පිළි අරගෙන දැන් සිද්ධ කරමින් යනවා. නමුත් අපි විශ්වාස කරනවා දැන් අඩුම ගානේ 10 සීමාවට අපි PCR ගෙන යා යුතුයි. එහෙම වුණොත් තමයි අපි කමියුනිටි සාම්පල්, මොකද දැන් රෝගීන් ගොඩක් එන හින්දා ඒ රෝගීන්ගේ ආශ්‍රිතයන්ට තමයි අපි වැඩි හරියක් PCR කරන්නේ. ඒතකොට කමියුනිටි සර්විස් වලට එහෙම නැත්නම් සමාජ නීති වලට තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ හරහා නැවත දැන් රෝගීන් අඩුවෙන් ඉන්න අනුරාධපුරයේ ඊළඟ පොකුර නිර්මාණය වෙන්න පුළුවන් සමහර. මම මේ උදාහරණයක් කිව්වේ. අපි PCR අඩුවෙන් කළොත් ඊළඟට මුලතිව් වලින් කිලිනොච්චියෙන් රෝගී පොකුරක් මතුවෙන්න පුළුවන්. ඒ තැන් අපි නොසලකා හැරියොත් එහෙම. ඒ නිසා ඉතාම පැහැදිලිව PCR ධාරිතාව ප්‍රශස්ත තැනකට ගෙනීම සඳහා හැම කාලෙම, මොකද මේක ගෝලීය වසංගතයක් නිසා ලෝකෙම මේක තුරන් කරනකම් අපි ආරක්ෂිත නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව කියනවා තව අවුරුද්දක් දෙකක් වගේ අපිට මේකත් එක්ක ගත කරන්න වෙයි කියලා. ඒ කාල සීමාව සඳහා අපි සැලසුම් හදලා PCR ධාරිතාව උපරිමයෙන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් හැදුවේ නැත්නම් මේ වගේ අවස්ථා ගණනාවකට ඉදිරි මාස 6 අවුරුද්ද ඇතුළත අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. හොඳ වෛතුමා, ඊයේ දවසේදී අපි දැක්කා නීතිපතිතුමන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළ තිබර මිනුවන්ගොඩ සිදුවීමට වග කියන්න ඕන පාර්ශව ඉතාමත් ඉක්මනින් හඳුනා ගන්න, ඒ පිරිසට දඩුවම් කරන්න කියන කාරණාව අපි දැක්කා. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලැබෙන තොරතුරු අනුව දැන් ඔබතුමන්ලා විශ්වාස කරන්නේ කොහොමද මිනුවන්ගොඩට මේ දේ කොයි විදිහට එන්නේ නැද්ද? සමාජයේ විවිධ කටකතා පැතිරෙමින් යනවා. ඉන්දියා ජාතිකයන් පිරිසක් ආවා කියලා මේ පිරිස හරියාකාරව නිරෝධායනට ලක් කළේ නැහැ කියලා චෝදනාවක් එල්ල වෙනවා. ඔබතුමන්ලා හිතන විදිහට මේක අර සමාජයෙන්ම ටික ඇවිල්ලා වර්ධනය වුණු දෙයක්ද, නැත්නම් එකවර විදේශයකින් පැමිණි කව හරි අර අපි කියන්නේ මේ ලීක් වෙලා නැත්නම් සමාජයේ මේ හරියාකාරව නිරෝධායනය සිද්ධ වෙන්නේ නැතුව ඒ වගේ ව්‍යාප්තියක් දක්වපු එකක්ද කියලා ඔබතුමන්ලට පැහැදිලි අවබෝධයක් තියෙනවද? ඔව් මෙහෙමයි නජිත්, මේකදී ඇත්තටම රජයේ වෛද්‍යාරික සංගමයේ හිතන විදිය සම්බන්ධයෙන් එක මම හිතන ලොකු වැදගත්කමක් නැහැ. මොකද ඇත්තටම මේකදී වෙන්න ඕන දේ තමයි මේ සම්බන්ධයෙන් අතුලාන්තයට ගිහිල්ලා යම් විධිමත් පරීක්ෂණයක් කරලා රටට එළිදරව් වෙන්න ඕන. මම දැක්කා පෙරේදා වගේ ජාතික පුවත්පතක් වාර්තා කරලා තිබුණා යුක්‍රේනයේ ඉඳන් ආපු ඒ ගුවන් ඒ සේවක කණ්ඩායමකගේ ඒ නිරෝධායන මධ්‍යස්ථානයේ හිටපු සේවක පිරිසක් හරහා මේක සමාජයට ලීක් වුණා කියලා බුද්ධ්‍යංශ වාර්තාවකින් ජනාධිපතිතුමා වෙත බාර දීලා තියෙනවා කියලා. නමුත් ඒක එකක්වත් තාම තහවුරු වෙලා නැහැ. ඔබ කියන පරිදිම ඉන්දියාවේ ඒ සම්බන්ධය ගැනත් යම් සමාජ කතිකාවතක් තියෙනවා. ඊගාවට තව අවස්ථාවේදී කියවුණා විවිධ දෙනා විසින් මේක ලංකාවේ ඇතුළෙම මිනිස්සු අතර තිබිලා ඊට පස්සේ මේ මතු වුණා කියලා. දැන් මේ ඕන දෙයක් වෙන්න පුළුවන් නේ. ඒ නිසා අපි අර ඒද බීද සීද මේකෙන් ඒ තමයි රජයේ වෛද්‍යාරික සංගමය හිතන්නේ මේකයි කියලා ඒක කිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. මෙරට මිනිස්සුන්ට වැදගත්මකුත් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි ඒ සම්බන්ධයෙන් අපි කියන්නේ බලධාරීන්ට දැන් ඔබ කියපු පරිදි නීතිපතිතුමා එහෙම නියෝගයක් නිකුත් කළා තිබුණා මම දැක්කා පොලිස්පතිතුමාට වැඩ බලන පොලිස්පතිතුමාට. ඒ නිසා මේ විමර්ශනය ඒකාබද්ධව සිද්ධ විය යුතුයි. ඒක පොලිසියට තනියෙන් කරන්න බෑ. හමුදාවට තනියෙන් කරන්න බෑ. සෞඛ්‍යයට තනියෙන් කරන්න බෑ. මේ සියලු දෙනා එකතු වෙලා තාක්ෂණික උපදෙසුත් අරගෙන මේ මොකද්ද උනේ කියන එක හොයා ගැනීම වැදගත්. මොකද අනාගතයේදී මෙහෙම දෙයක් නොවෙන්න. නමුත් මේ වෙලාවේ ඇත්තටම වැදගත් වැඩේ නජිත් ඒක නෙමෙයි. මේ වෙලාවේ වැදගත් වැඩේ තමයි මේ ඇති වෙලා තියෙන තත්ත්වෙට මුහුණ දෙන එක. ඒ නිසා අපි මේ හොයලා දඬුවම් කරන එක හොඳයි. ඒ වගකීම් හෙළිදරව් කරන එක හොඳයි. අඩුපාඩු මොකද්ද කියලා අඳුන ගන්න එක හොඳයි. ඒ සියල්ලෙන්ම අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී මෙහෙම සිද්ධියක් නැවත ඇති නොවෙන්න අපේ රටේ පෙළගස්සන්න. දැන් නමුත් මේ වෙලාවේ අපිට තියෙන අභියෝගය ඊට වඩා එහා ගිය එකක්. ඒ තමයි රට තව නරක තැනකට යන එක වළක්වන්න මේ තත්ත්වය කළමනාකරණය කරන්නේ කොහොමද? අපේ වැඩි දායකත්වය අපි රජයේ වෛද්‍යාරික සංවිධානයට අපි දෙන්න ලෑස්ති වෙන්නේ රට නරක තැනක යන එක වළක්වන්න අපිට දෙන්න පුළුවන් දායකත්වය මොකද්ද කියලා හොයලා බලන්න. හොඳයි. ඔබතුමාලගේ සංගමයේ ජනාධිපතිතුමන් මුණගැහෙනවා, යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. මේ යෝජනාවලිය හරහා ලබා දෙන නිර්දේශ දැන් ක්‍රියාවට දැන්වීමෙන් පවතිනවා. අපි සූදානම් මේ ගැන විරාමයකින් අනතුරු කතා කරන තවත් බොහෝ දේ තිබෙනවා කතා කරන්න.
ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරකතුමන් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා අපිත් එක්ක 7 වෙනි පැයට අද දවසේ එකතු වෙන්නේ. වෛද්‍යතුමාට කිව්ව වගේම මේ දැන් රෝහල් පද්ධතිය රෝහල් ඇඳන් සංඛ්‍යාව මේ හැමදේම කලින් ලකලැහැස්ති කරලා තිබ්බා. හැබැයි දැන් මේ සංඛ්‍යාව ප්‍රමාණවත්. අපේ රටේ රෝගීන් දැන් 8000 සීමාවත් ඉක්මවලා 8870ක් 9000ටත් ළඟයි. ඒ වගේම රෝහල් වල ප්‍රතිකාර ලබන පිරිස දැන් මේ මොහොත වෙනටත් 4808ක්. අපේ රටේ ඇත්තටම තවත් පහසුකම් තියෙනවද? රෝහල් ඇඳන් සංඛ්‍යාව විශේෂම අර දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙනවා. නියමිත පරිදි පහසුකම් තියෙනවද? මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද මේ අපේ තියෙන සීමාකාරී සාධක ටික අපි හඳුනගත්තේ නැත්නම් අපිට තත්ත්වය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. ඒකෙන් එකක් තමයි ඔබ කිව්වේ රෝහල් ඇඳන් ගන්න, ඊගාවට දැඩි සත්කාර එකක, ඊගාවට මානව සම්පත අපිට සීමාකාරී සාධකයක්, PCR පහසුකම් අපිට සීමාකාරී සාධකයක්, නිරෝධායන මධ්‍යස්ථාන සංඛ්‍යාව අපිට සීමාකාරී සාධකයක්. මේ සියල්ලම කළමනාකරණය කර ගැනීම සඳහා තමයි අපි මේ යෝජනාවලිය ඔබ අර කලින් කියපු යෝජනාවලිය ජනාධිපතිතුමාට දුන්නේ. මම ඒකේ මුලට යන්නම්. මම හිතන්නේ මේ තියෙන්නේ 2020 අප්‍රේල් 4 වෙනිදා අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංඝයේ මුල් පිටුව මම මේකේ කලර් print out එකක් ගත්තේ. මේ දුන්නේ exit strategy එක. ඒතර මේ වෙනකොට රට වහලා තිබුණේ. ඒතර අපි රට වහන්න කියලාත් අපි මුලින්ම කිව්වේ අපි තමයි. නැවත රට විවෘත කිරීමේ උපක්‍රමශීලී ප්‍රවේශයක් ජනාධිපතිතුමාට බාර දුන්නෙත් අපි තමයි මුලින්ම. අප්‍රේල් 4 වෙනිදා. එතකොට ඒකෙදී අපි ඊටාම් පැහැදිලිව මේ වගේ තත්ත්වයක්, ඒ කියන්නේ මිනුවන්ගොඩ සහ මේ පෑලියගොඩ මේ පොකුරු නිර්මාණය වුණා වගේ තත්ත්වයක් නැවත ඇති වුණොත් රට විවෘත කළාට පස්සේ අපි කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. රට කලාප තුනකට බෙදලා රතු කලාප, කහ කලාප සහ කොළ කලාප. රතු කලාප කියන්නේ රෝගීන් ඉන්න ප්‍රදේශ, කහ කලාප කියන්නේ ස්පර්ශකයන් ඉන්න සහ අවදානම් තියෙන කලාප, කොළ කලාප කියන්නේ අවදානමක් නැති බොහොම අර ස්ටෙරයිල් ඒරියාස්. ඒතර ඒ කලාප වලට බෙදලා ඒ කලාප වල කළමනාකරණය වගේ මේ කලාප වල මායින් කළමනාකරණයක සීමා කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් මේ ලියවිල්ල හරහා අපි ඉතාම පැහැදිලිව ජනාධිපතිතුමාට වාර්තාවක් බාර දුන්නා. ඊළඟට අපි කල්පනා කළා මේ අලුත් තත්ත්වය යටතේ දැන් මේ තියෙන මිනුවන්ගොඩ පුකුරේ කළමනාකරණය කරගන්නකොට අපිට ඔබ කියපු ඒ කාරණා මතුවුණා. ඒ කියන්නේ මේ මොන යෝජනා අපි අප්‍රේල් 4 වෙනිදා ඉදිරිපත් කළත් ඒකේ දිගුවකට යන්නේ නැතුව, එහෙම නැත්නම් ඒකේ එක්ස්ටෙන්ෂන් එකකට යන්නේ නැතුව අපිට තත්ත්වය කළමනාකරණය කරගන්න බැහැ කියලා. ඒ අනුව අපි ඔක්තෝබර් 20 වෙනිදා සකස් කළා. අපි පෙරේද දවස තුල අතිගරු ජනාධිපතිතුමා වෙත මේ විස්තරාත්මක වාර්තාව බාර දුන්නා. ඒකේ COVID-19 exit strategy for Sri Lanka reinforcement in October 2020. දැන් මේ තියෙන්නේ සම්පූර්ණ ලියවිල්ල. මේ වෙනකොට අපි මේක අපේ වෙබ් අඩවි වලට මුදාහරලා තියෙනවා රජයේ වෛද්‍යාරීන්ගේ සංගමේ නිල වෙබ් අඩවියට. ඕනම කෙනෙකුට මේක පරිශීලනය කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ හරහා. එතකොට මේ ලියවිල්ලේ ඊටාම පැහැදිලිව නිර්ණායක 6ක් ඔස්සේ අපි කතා කරලා තියෙනවා. මම එකක් ඊටාම කෙටියෙන් කියන්නම්. ඒ නිර්ණායක තමයි පළවෙනි එක අපි කිව්වේ සර්වේලන්ස්. එහෙම නැත්නම් රෝග ආවේක්ෂණය. එතෙන්දී ඊටාම වැදගත් වෙනවා රෝග ස්පර්ශකයෝ ටික අඳුනගන්න එක. ඒ වගේම මේ ස්පර්ශකයන්ට PCR පරීක්ෂණයට ලක් කරලා ඒකෙන් වෛරස් ඇඟේ තියෙන අය අඳුනගන්න එක. ඒ රෝගීන් හඹා ගොස් මේ වැඩේ කරන එක. PCR ධාරිතාව වැඩි කිරීම ඇතුළු මේ සියල්ල සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් තියෙන විකල්ප මොනවද කියන එක, මේ ක්‍රියාවලිය වඩා විධිමත් කරන්න මානව සම්පත අපි කළමනාකරණය කරගත යුතු විදිය සියල්ලම මේ ලියවිල්ල ඇතුලේ අපි යෝජනා විදියට දීලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි නිරෝධායන පිළිවෙත සම්බන්ධයෙන් සමාලෝචනයක් කරන්න ඕන කියන කාරණය. දැන් දැනටමත් ඒක සිද්ධ වෙනවා. එදාම ජනාධිපතිතුමා අපි මේක ලියවිල්ල බාර දෙනවත් එක්කම ජනාධිපතිතුමා ඊටාම වැදගත් විදියට ඒක ග්‍රහණය කරගෙන එතුමා මේ සම්බන්ධයෙන් හමුදාපතිතුමා ඇතුළේ යට උපදෙස් ලබා දුන්නා. වහාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා. ඒ අනුව දැන් ඊයේ දවසේ ඉඳන්ම මේ පළමු පෙළේ ආශ්‍රිතයන් මෙච්චර දවසක් කළේ අර යම් තැනකට අරන් ගිහිල්ලා නිරෝධායනය කරපු එක. ඒ සම්බන්ධයෙන් වෙනසක් ඇති කරන්න තීරණය කළා. අපි මෙතෙන්දී විශේෂයෙන්ම කිව්වේ මේ හෝම් ක්වොරන්ටයින් එහෙම නැත්නම් අපිට නිරෝධායනය කර හැකි තැන් දෙකක් තියෙනවනේ. එකක් ගෙදර, අනිත් එක ආයතනයක් ඇතුළේ. ඒතර අපි කිව්වේ යම් නිර්ණායක සකස් කළා ඒ ග්‍රේඩින් සිස්ටම් එකට ගිහිල්ලා කාවද ගෙදර නිරෝධායනය කළ හැක්කේ? කාවද අනිවාර්යයෙන්ම ආයතනයක් ඇතුළේ නිරෝධායනය කළ යුතු? දැන් උදාහරණ විදිහට අපි ගත්තොත් මැද කොළඹ ප්‍රදේශයේ තියෙන බොහොම අර ජනාකීර්ණ තැනක තියෙන අඩු ඉඩකඩක ලොකු ජනගහනයක් ඉන්න තැනක රෝගීන් වාර්තා වෙන්න ගත්තොත් අපි එතන තියලා හෝම් ක්වොරන්ටයින් කරන්න බෑනේ. ඒ අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. පැහැදිලිව. නමුත් අපි හිතමු ඊට වඩා ඈතින් ගෙවල් තියෙන ග්‍රාමීය ප්‍රදේශයක රෝගීන් දෙන්නෙක් මතු වුණා කියලා. එතෙන්දී අපිට ඒ රෝගීන් එතනින් අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගෙදරම අපිට නිරෝධායනය කරන්න පුළුවන්. ඒ වගකීම බලන්න ඕනේ. දැන් මේ අපි හිතමුකෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිසක්ගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම කොයිතරම් සෙටප් එකක් වුණත්
පොදු වැසිකිළියක් නම් තියෙන්නේ. එතන වැසිකිළිය පොදුවේ භාවිතා කරන තැනක් නම් අනිවාර්යයෙන්ම අපිට ආයතනයකට ගෙනියන්න වෙනවනේ. එතකොට ඒක හොයන්දට හොයලා බලලා විශේෂයෙන්ම ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ අයට මේ සම්බන්ධ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අයගේ උපදෙස් මත ඒ අයගේ තීරණත් එක්ක තීරණය කරන්න නිරෝධායන පිළිවෙත සම්බන්ධයෙන් වෙනසක් ඇති කරන්න. ඒකත් ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව ග්‍රහණය කරගත්තා. තුන්වෙනි කාරණේ විදිහට අපි කිව්වා ඔබ කියන කාරණේ. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස්. එහෙම නැත්නම් ප්‍රතිකාර සේවාවන් සම්බන්ධ සමාලෝචනයක් කරන්න. මෙතෙන්ද නජිත් අපි දකිනවා මේ රෝගීන් ප්‍රධාන කාණ්ඩ තුනක. පළවෙනි කණ්ඩායම රෝග ලක්ෂණ කිසිවක් මතුවෙන්නේ නැති, අඩුම ගානේ කැස්සක් හෙම්බිරිස්සාවක්වත් එන්නේ නැති, තද උණක් එන්නේ නැති, අඩුම ගානේ පැරසිටමෝල් පෙත්තක්වත් නැතුව ලෙඩේ හොඳ වෙලා යන කණ්ඩායම. මේ අය ලොකු ප්‍රමාණයක් ඉන්නවා රෝග ලක්ෂණ නැති පිරිස. දෙවෙනි කණ්ඩායම තමයි සුළු රෝග ලක්ෂණ ප්‍රමාණයක් එන්න, ලා උණක් වෙනවා, පොඩි කැස්සක් වෙනවා, උගුරේ පොඩි දැවිල්ලක් එනවා, ගඳ සුවඳි පොඩි අඩුවක් එනවා. ඒ වගේ අර ඇඟේ පොඩි තෙහෙට්ටු ගතියක් එනවා. ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. තුන්වෙනි කණ්ඩායම තමයි අවදානම් කණ්ඩායම. අවදානම් සාධක සහිත වැඩිහිටි ජනගහනයට අයත් වෙන, එහෙම නැත්නම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා වගේ ඒ නොවන රෝග වලින් පෙළෙන ගර්භණී අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අවදානම් කාණ්ඩ සහිත උග්‍ර රෝග ලක්ෂණ එන. උදාහරණ විදිහට තද උණ එන, හුස්ම ගැනීමේ අපහසුතාවය එන, උග්‍රේ ආසාදනයේ උග්‍ර තද වෙන ගතියක් එන, ගඳ සුවඳ දැනීම අසාමාන්‍ය ලෙස අඩු වෙන, විගමන බඩේ අමාරු වගේ පාචන තත්ත්වයක් ඇති වෙන, ඒ වගේ අර උග්‍ර රෝග ලක්ෂණ එන පිරිස. ඔය විදිහට හේතුව ප්‍රතිශක්තියද නැත්නම් පුද්ගලගේ පුද්ගලයට වෙනස් වෙන්නේ? අනිවාර්යයෙන් මේ පුද්ගල සාධක මත ප්‍රතිශක්තියත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඊගාවට වෛරස් අපේ ඇඟට ඇති වෙච්ච වෛරස් සාන්ද්‍රණය ඒවත් අපි බලපානවා. නමුත් ප්‍රධාන වශයෙන් ප්‍රතිශක්තියත් එක්ක බැඳලා තියෙන රෝගයක් මේක. ඊගාවට මම ඒ කාරණේ ගැන එන්න. එතකොට මම කියපු විදිහට මේ තුන් ගොල්ලට අපි විශ්වාස කරන්නේ නැහැ එකම මට්ටමේ සත්කාරයක් දෙන්න ඕනයි කියලා. පැහැදිලිවම අපිට මේ රෝහල් පද්ධතියේ ධාරිතාව රැකගෙන යන්න නම් මේ අයට මට්ටම් 3ක සත්කාර තමයි දෙන්න ඕනේ. දැන් සහ වෛද්‍යතුමා අර මේ අපේ රටේ ක්‍රියාත්මක වෙන නිදහස් සෞඛ්‍ය සේවය පැහැදිලිවම වියදමක් යනවා. අනිවාර්යයෙන්. ඒ නිසා අපි යෝජනා කළා මේ විශේෂයෙන් පළවෙනි කාණ්ඩයට. ඒ අය රෝගීන් නෙමෙයි නැත්තටම PCR පොසිටිව් වෙලා තියෙන එක තමයි ඒ අයගේ තියෙන්නේ. සමහර දෙනෙක් අපි කිව්වහම PCR පොසිටිව් කියලා ඒ අය කියනවා නෑ වාර්තාව වැරදි වෙන්නේ නැති මට ඉහිම් බහින් ලෙඩ නැහැ කියලා. ඒක තමයි මේ ලෙඩේ ස්වභාවය. ඒ පිරිසට අපිට පුළුවන් දැනට තියෙන අපේ රෝහල් පද්ධතිය ඒ අය වෙනුවෙන් කරන්නේ නැතුව ඒ අය අන්තර්කාලීන රෝහල් බවට පත් කරපු මධ්‍යස්ථානවල දැන්ටත් අපි ඒ වගේ සමහර විශ්වවිද්‍යාලවල හොස්ටල් ඊගාවට ට්‍රේනින් සෙන්ටර්ස් ඒ වගේ ඒවා පාවිච්චි කරලා ඒවා රෝහල් බවට යම් මට්ටමකට කන්වර්ට් කරලා අවම සෞඛ්‍ය කාර්යාලයක් දාලා ඒ අය එතන හොඳට බලාගෙන කන්න බොන්න දීලා ඒ අයගේ ප්‍රතිශක්තිය වැඩි වෙන ක්‍රියාමාර්ග වලට යන්න දීලා බලාගෙන රෝග ලක්ෂණ මතුවෙච්ච ගමන්ම රෝහල් වලට යොමු කරන්න පුළුවන්. දැන් අපි හිතමු එතන 1000ක් ඉන්නවා නම් බොහොම අතලොස්සක්ගේ තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. ඒ පිරිස අපි මොකද එතෙන්ට අපි අර අවදානම් කණ්ඩායම් දාන්නෙත් නෑනේ. ඒ හින්දා තරුණ නිරෝගී පිරිස තමයි වැඩි හරියක් මෙතන ඉන්නේ. ඒ අයනේ සමාජයට වැඩියෙන් යන්නේ. ඒ නිසා ඒ අයටනේ වැඩියෙන් රෝගේ වැළඳිලා තියෙන්නේ. ඒ අය එතෙන්ට දාලා එතකොට අපි විශේෂයෙන්ම කිව්වා මේ ට්‍රීට්මන්ට් ඔප්ෂන්ස් එහෙම නැත්නම් රෝග ප්‍රතිකාර කිරීමේ මට්ටම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න. ඒකත් ජනාධිපතිතුමා ඉතාම සක්‍රීය විදිහට ඒ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වලා දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු වෙනවා. දැන් මේ වෙනකොටම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විකල්ප ස්ථාන හඳුනගෙන ඒ ස්ථානවල කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී විශේෂයෙන්ම මේ රෝහල් පද්ධතියේ තියෙන තදබදේ අවම කරගන්න පුළුවන් වෙයි යෝජනාවත් එක්ක. හතරවෙනි කාරණේ තමයි අපි zonal prescription එකක්. එහෙම නැත්නම් අපි රට වැහෙන එක වළක්වන්න නම් අපි ප්‍රදේශ සම්බන්ධයෙන් හරි තීරණ ගන්න ඕන. ඒ අනුවනේ දැන් ඊයේ දවස් තුල අපිට රාත්‍රී වෙනකොට හෝමගම මොරටුව සහ පානදුර ප්‍රදේශ කිහිපයක් අපිට මේ නිරෝධායන ඇඳිරි නීතිය දාන්න සිද්ධ වුණේ. ඒතකොට ඒ තීරණ ඊටාම නිවැරදි ප්‍රශස්ත වෙලාවට ගැනෙන්න ඕන. සෝනල් ප්‍රිස්ක්‍රිප්ෂන් එකේදී එහෙම නැත්නම් ප්‍රදේශ සම්බන්ධයෙන් දීලා තියෙන අපේ වට්ටෝරුවේදී මේ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙනවා. ඒතර මේකට තව එහා ගිහිල්ලා අපි යෝජනා කළොත් එහෙම මේ තීරණ ගැනීමේදී ප්‍රශස්ත වෙලාවට මේ තීරණ ගැනීම සඳහා අපි යෝජනා කරනවා මේක ඩිසෙන්ට්‍රල් එහෙම නැත්නම් පල්ලෙහාට විමධ්‍යගත කරන්න. ඒ කියන්නේ මේ තීරණ ගැනීමේදී විශේෂයෙන් මේ මුල් බිම් මට්ටමේ දැනුම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු ඉන්නවා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නවා, ඊගාවට දිස්ත්‍රික්ක මට්ටමේ නිලධාරීන් ඉන්නවා, මේ දිස්ත්‍රික්ක මට්ටමේ කමිටු තියෙනවා, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් තියෙනවා. එතන හමුදාව යනවා, ආණ්ඩුකාරතුමාලා සහභාගී වෙනවා, තුමියන්ලා සහභාගී වෙනවා. ඒ සියලුම දෙනා එතකොට ඒ යම් බලතල ප්‍රමාණයක් අර මධ්‍යම මට්ටමේ හැම තීරණෙම ගන්න නැතුව යම් බලතල ප්‍රමාණයක් යම් කාලයකට දෙන්න ඒ අයට තීරණ ගන්න. එතකොට අර පරක්කුව අඩුවේ. දැන් හොඳම උදාහරණේ දැන් අද උදේත් මට දුරකථන ඇමතුම් ගණනාවක් ආව කහතුඩුව ප්‍රදේශයෙන්. දැන් අපි හෝමගම ප්‍රදේශයට ඊයේ ඇඳිරි නීතිය දැම්මට කහතුඩුව ප්‍රදේශය මග ඇරලා තියෙනවා මොනියම් හෝ හේතුවක් නිසා. ඒකට කහතුඩුවෙන් ආපු පණිවිඩය තමයි ඇත්තටම මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාත් මට කතා කළා දැනුම් දුන්නේ මේ කහතුඩුවේ තියෙන ප්‍රදේශයේ තියෙන තත්ත්වය ඇත්තටම සාපේක්ෂව හෝමගමටත් වඩා යම්
නරක තැනක තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා අර වගකීම් විරහිත හැසිරීම ගැන කතා කරනකොට අර මාළු ව්‍යාපාරික මහත්තයෙක්ගේ හැසිරීමත් එක්ක මගුල් උත්සව දෙකකට ගිහිල්ලා ගෙවල් වල ගිහිල්ලා කාඩ් බෙදලා ඒ තිබිච්ච අවදානමත් එක්ක ඒ අය ලොකු අපහසුතාවයකින් තමයි කහතුඩු ප්‍රදේශයේ මේ රාජකාරී මේ කන්ටැක්ට්ස් හොයන එක හරි අමාරු. ඒ අවස්ථාවේදී විශේෂයෙන් මේ අර ඇඳිරි නීතිය පැනවීම අවශ්‍යයි කියලා ඒ අය විශ්වාස කරනවා. ඒතකොට මේ වගේ තත්ත්වයන් මගහරව ගන්න අර යම් බලතල ප්‍රමාණයක් අර දිස්ත්‍රික් මට්ටමට ලබා දීම එහෙම නැත්නම් අඩුම ගානේ පළාත් මට්ටමට ලබා දීම වැදගත් කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඊළඟට පස්වෙනි එක තමයි ඔබ අර කියපු විදිහට ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ක්‍රියාමාර්ග. මේ රෝගය බැඳිලා තියෙන්නේ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තියත් එක්ක. ඒතර ප්‍රතිශක්තිය වැඩි කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අපි ජනතාවට හරියට sannivedanaya කරන්න. ඒ සඳහා රජයේ විදිහට බලධාරීන් විදිහට ඒ අයට දෙන්න පුළුවන් උදව්ව දෙන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. මොනවද මේ ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ පසුගිය දවස්වල හඳුන්වලා ඒකට තමයි ඉන්නේ හැදුවේ. දැන් අපි කතා කළොත් ප්‍රතිශක්තිය වැඩි කරන සාමාන්‍ය ක්‍රමවේද මොනවද? අනිවාර්ය විවේකයේ අවශ්‍ය වෙනවා. කොතරම් කාර්යබහුල කෙනෙක් වුණත් මේ වෙලාවේදී විවේකයක් නිින්ද අඩුම ගානේ පැය 5ක 6ක නිින්ද ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට ජලය වැඩියෙන් පානය කරන එක. එතෙන්දිත් වැඩිපුර අපිට පුළුවන් උණු ජලය පානය කරන්න. ඒක තමයි හොඳ දේ මේ වෙලාවේ වෛරසය සම්බන්ධයෙන් අපි ගත්තාම. ඊළඟට තුන්වෙනියට ගත්තාම හිරු එළියට නිරාවරණය වෙන එක. මේ වෛරසය විනාශ වීම වගේම අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරන්න හිරු එළිය වල. ඊගාවට වැදගත්ම කාරණේ තමයි අපි ගන්න ආහාර. අපේ ආහාර රටාව. අපි ගත්තාම අපි දැන් කෘත්‍රිම ආහාර නම් ගන්න, ෂණික ආහාර නම් ගන්න. ඒ හරහා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට තමයි පහර දෙන්නේ. අඩපණ වෙන්නේ ඒ ආහාර හරහා අපේ ප්‍රතිශක්තිය. ඒකට ඒක වලක් වෙන්න ඕන. එතන එහෙමනම් අපි දේශීය පාරම්පරික ආහාර රටාවක් ගැන වෙනදට වඩා වැඩියෙන් හොයලා බලන්න ඕන. ඒකට අපි අනුගත වෙන්න ඕන. දැන් අපේ ගමේ තියෙන කොස්, දෙල්, පොලොස් මේවා අනිවාර්යයෙන්ම ඊගාට පලා වර්ග මේ විදිහේ විවිධත්වයක් තියෙන රටක් ජාතියක් ලෝකෙ කොහෙවත් නැහැ නජිත්. දැන් අපි ගත්තාම විවිධ ප්‍රදේශවල ගත්තාම මේ තරම් ආහාරයට ගත හැකි අල වර්ග තියෙන රටක් ලෝකෙ කොහෙවත් නැහැ. මේ තරම් ආහාරයට ගත හැකි පලා වර්ග තියෙන රටක් කොහෙවත් නැහැ. මේ හැම එකෙම වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වෙන එක. එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙන එක. ඒතකොට ඒ හරහා මේ රෝගයට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒක ආහාර රටාව අනිවාර්යයෙන් වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් නරක පුරුදු වලින් ඈත් වෙන්න ඕනේ. අපි හැමදාම කියපුත් තමයි අරක්කු සිගරට් සම්බන්ධයෙන් තියෙන තත්ත්වය අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් අපි ගැඹුරු තීරණයක් ගන්න ඕනේ මේ මොහොතේ තවදුරටත් මේ මත්පැන් හල් විවෘත කරලා මේ රටේ මේ අත්‍යවශ්‍ය නොවන දේවල් නේ මේවා. අර වෛතුමා මේ වැරදි මතයක් තියෙනවා අපි දකින සමාජය අර දැන් අපි අර මේ පිරිසිදු කිරීමට ගන්න සැනිටයිසර් දැන් මේවෙත් ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙනවා. මේ ඇල්කොහොල් ප්‍රතිශතයෙන් හින්දා බොහෝ දෙනෙක් හිතන මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්නේ කොහොඳයි කියලා. මම හිතනවා ඔක මුලදිත් තිබිච්ච ප්‍රශ්නයක් මම හිතන්නේ ඒක ගැන නම් ගොඩක් නිරවුල් වුණා. ඇත්තටම මත්ද්‍රව්‍ය හරහා අපිට වෙන්න පුළුවන් මොනවද කියලා මගෙන් ඇහුවොත් එහෙනම් මම අනිත් පැත්තට අහන දේ තමයි මත්පැන් මත්ද්‍රව්‍ය සිගරට් හරහා වෙන ලෙඩ ගැන කතා කරනවට වඩා මොනවද නොවෙන්නේ කියලා හිතුවා නම් හොඳයි කියලා. මොකද ඒ තරම් සුළු ගණනක් තමයි අපි නොවෙන්න ඉඩ තියෙන්නේ. හැමදේම වෙන්න පුළුවන්. අපේ පද්ධති සියල්ලටම පහර දෙනවා මත්ද්‍රව්‍ය වලින්, මත්පැන් වලින්. අපේ ස්නායු පද්ධතිය ගත්තත්, රුධිර සංසරණ පද්ධතිය ගත්තත්, ශ්වසන පද්ධතිය ගත්තත්, ඊගාවට ආහාර ජීර්ණ පද්ධතිය අපේ ඇඟේ තියෙන සියලුම පද්ධති වලට බලපානවා. ඒ නිසා ඒක ගැන වෙන කතා අවශ්‍ය වෙන්නේ නැහැ. සැනිටයිසර්ස් වලින් කරන්නේ බාහිරින් අපි පිරිසුදු කරගන්න එක. ඒ හින්දා අපේ කොරෝනා වලින් බේරෙන්න අපේ ආහාර ජීර්ණ පද්ධතිය මේ ජීවාණු වර්ණය කරගන්න ඕනේ නැහැනේ අපි. ඒ නිසා ඊටාම් පැහැදිලිව අපි මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මත්පැන් සම්බන්ධයෙන් තාම පැහැදිලිව කියලා තියෙනවා. ඒක වැළැක්විය යුතු නරක පුරුද්දක්. මේ හරහා අර ඒ පාවිච්චි කරන කෙනෙකුට වඩා පාවිච්චි නොකරන කෙනෙකුට වඩා කරන කෙනෙකුට 3-4 ගුණයකින් සංකූලතා ඇති වෙන මරණයටපත් වෙන්න තියෙන ඉඩ වැඩි කියලා ඔප්පු වෙලා තිනවා. 6 වෙනි අවසන් කාරණේ තමයි අවදානම sannivedanaya කිරීම. එතෙන්දී අපි ඊටාම පැහැදිලිව කියපු දේ තමයි මේ රටේ සෞඛ්‍ය බලධාරීන්ට මේක විශේෂම වගකීමක් වෙනවා. හරි අවදානම තක්සේරු කළා ඒ ප්‍රදේශයේ තියෙන අවදානම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් දෙන්න. දැන් උදාහරණ විදිහට මම යම් කිසි ප්‍රදේශයක ජීවත් වෙනවා නම් ඒ ප්‍රදේශයේ තියෙන අවදානම සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඊයේ දවසේ තුන නිකුත් වෙලා තියෙනවා නම් මම අද දවසේ එළියට බහිනකොට ඒක ඔළුව තියාගෙන තමයි මම එළියට බහින්නේ. මගේ ප්‍රදේශයේ මේ වගේ අවදානමක් තියෙනවා කියලා. ඒතකොට ඒ අවදානම sannivedanaya කිරීම ඊටාම වැදගත් වෙනවා ජනතාවට වගකීම් සහගතව හැසිරෙන්න. අපි යෝජනා කරලා තියෙන්නේ අවදානම sannivedanaya කිරීම සහ ඒකට විශේෂ අවධානයක් යොමු කරන්න ඒ වගේම ජනතාවගේ වගකීම් සහගත හැසිරීම සඳහා එතෙන්ට ගමන් කරන්න කියන කාරණය. එතකොට මේ හයම මේ මොහොතේදී රටක් විදිහට රට වැහෙන එක වළක්වගෙන සමාජ ව්‍යාප්තියක් කරා අපි අනේක වළක්වගෙන රට මේ මොහොත ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා අපිට දෙන්න පුළුවන් දායකත්වයේ විදිහට තමයි අපි යෝජනාවල දීලා තියෙන්නේ. මේ බහුතරයක් යෝජනා ජනාධිපතිතුමා ඉතාම හොඳින් ග්‍රහණය කරගෙන මේ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉතිරි යෝජනා සම්බන්ධිනුත් නියම වේලාවට එතුමා ප්‍රතිචාර දක්වයි කියලා.
හොඳයි. අර ජනතාව විදිහට අපිටත් ලොකු වගකීමක් තියෙනවා. ඇඳිරි නීති කාල සීමාවක් ක්‍රියාත්මක වෙන ප්‍රදේශ තියෙනවා. ඊට අමතරව මේ පොදුවේ අපේ ආරක්ෂාව සලස ගන්න ඕන කියන කාරණාවත් අපි මතක් කරනවා. අපි තවත් බොහෝ දේ කතා කරමු විරාමයකින් අනතුරු. ඔබට එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරකතුමන් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයාත් එක්ක. හරිත මහත්මයා මේ දැන් අපි දකිනවා ඇඳිරි නීති බලපැවැත්වෙන කාල සීමාවේදී අර සමහර වෙලාවට ඖෂධ අලවිසල් ඔසුසල් විවෘත කරනවා, ෆාමසි විවෘත කරනවා, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකුණන කඩසාප්පු විවෘත කරනවා. මේ අවස්ථාවලදී අර වෙන්දටත් වැඩිය ජනතාව අර මීටරේ පරතරෙත් තියාගන්නේ නැතුව බොහොම මේ අර අපි කියන්නේ දැඩි උනන්දුවක් තියෙනවා මේ කටයුතු වලට. හැබැයි මේ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න නැතුව කටයුතු කරනවා. ඊයේ රාත්‍රියේත් අපි දැක්ක ඔය මොරටුව පානදුර සහ හෝමාගම ප්‍රදේශවල ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා කියලා රාත්‍රී කාලේදී දැනුම් දුන්නේ. රෑ 12 විතර වෙනකන් කඩ ඇරලා කඩසාප්පු විවෘත කරලා මේ ජනතාව ගිහිල්ලා බඩු භාණ්ඩ මිලදී ගන්නවා. දැන් අර සමහර වෙලාවට හිතෙනවා මේ දේත් හේතුවේ කොරෝනා ව්‍යාප්ත වෙන්නේ කියලා. ජනතාව බොහොම පරිස්සම් වෙන්න ඕනේ නේද? මොනවද ජනතාව කරන්න ඕනේ? මම හිතන්නේ මේ කොරෝනා වලින් අපි දිනුවොත් දිනන්නේ අපි තුංගොල්ලගේ කැපවීමත් එක්ක. ඒ කියන්නේ අපි හිතමු දේශපාලන අධිකාරියේ කැපවීම අත්‍යවශ්‍යයි රටකට මේ ජයග්‍රහණය කරන්න. දෙවෙනියට සෞඛ්‍ය ආරක්ෂක අංශය ඒ අය තමයි ඉදිරිපෙළ සේවා සපයන්නන් විදිහට කටයුතු කරන්නේ. ඒ අයගේ කැපවීම අත්‍යවශ්‍යයි. ඔය දෙකටම වඩා අත්‍යවශ්‍යයි ජනතාවගේ කැපවීම. ඒතකොට පෙරදුනොත් පෙරදෙන්නෙත් ඔය තුංගොල්ලගේම යම් අඩුපාඩු හින්දා. ඒකෙදි ජනතාවගේ වගකීම ඉතා වැඩි අනිත් දෙපාර්ශ්වයට වඩා මොකද වැඩි පිරිසක් මේ ජනතාවගේ ගොඩට තමයි අයිති වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවට අපි දෙන පණිවිඩ මම අර කියපු විදිහ අපේ රට අපි යම් තාක් දුරකට වාසනාවන්තයි. අපි බහුතරයක් දෙනා පිළිපදිනවා. සුළුතරයක් තමයි ඔබ කියන පරිදි යම් අපි කියන සිද්ධි වලින් බැහැර වෙලා අර අපි දකිනවා විශේෂයෙන්ම ඇඳිරි නීති ඉවත් කරපු අවස්ථාවේදී සමහර ප්‍රදේශවල හැසිරෙන විදිහ මම දැකේ පෙරේද දවස් තුල වගේ කඩවත වගේ ප්‍රදේශවල අපි දැක්ක ඡායාරූප ඉතා විශාල විදිහට ලොකු තදබදයක් එක්ක මිනිස්සු හැසිරෙනවා. අර කොරෝනා තිබුණාද නැද්ද කියලා මතක නැහැ. Tamanට මොන හරි වෙනකන් Tamanට අර දැනෙන්නේ නැහැ කියන දේ තමයි අපිට පේන්නේ හරහා. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවට මේ වෙලාවේ ලොකු වගකීම් ගොඩක් තියෙනවා. ඒකේ පළවෙනි වගකීම තමයි මොන දේ කළත් අපි මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු අනුගමනය කළේ නැත්නම් එහෙම අපිට හරියන්නේ නැහැ. මොනවද මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු? අපි නැවත මේක මන්ත්‍රයක් වගේ ජප කරලා තියෙනවා. වැදගත්ම දේ තමයි අත්සෝදනය එක. අත් පිරිසුදු කරගන්න එක. නිරන්තරයෙන් එක දවසකට කිහිප වතාවක් අපි යම්කිසි පොදු තැනකට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම එතෙන්ට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා පිට වෙන මොහොතේදී ආයෙ ගෙදර එන මොහොතේදී අත් පිරිසුදු කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. මොකද මම හිතන්නේ ජනමාධ්‍ය වාර්තා කළා මේ සමහර මේ මිනිස් සම මත පැය 9ක වගේ කාලයක් මේ වෛරසයට ඉන්න පුළුවන්. සමහර අජීවී පෘෂ්ඨ මතත් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් කියන කාරණේ. ඒ නිසා හරි වැදගත් වෙනවා අත්සේදීම නිවැරදිව කරන එක, පිරිසුදු කර ගැනීම නිවැරදි කරන එක. ඊළඟ දෙවෙනි කාරණේ තමයි මුව ආවරණයක් නිවැරදිව පාවිච්චි කරන එක. තුන්වෙනි එක අපි කිව්වා මීටරේ දුර තියාගන්න එක. ඒ කියන්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් කියන කාරණය. ඊළඟට අපි කිව්වා ශ්වසන සස්සතාවය. කියන්නේ කිමුහුමක් කැස්සක් යන වෙලාවට වැලමිට පාවිච්චි කරලා අනිත් අයට එකකින් අවහිරයක් සෞඛ්‍යමය ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කරන්න කියලා. ඒතකොට අපි ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයේ රජයේ වෛද්‍යාරීන් සංගමය කෝට්ටේ මහනගර සභාව ඊගාවට අපි ගත්තාම සෞඛ්‍ය අමාත්‍යාංශය අපි හතර ගොල්ලොම එකතු වෙලා මේ සම්බන්ධ මාර්ග උපදේශ හදලා මේ ඩ්‍රීම් කියලා කන්සෙප්ට් එකක් යටතේ දීලා තියෙනවා රටට. ඒතකොට ඒකට අනුගත වෙන එක හරිය වැදගත් වෙනවා. මේකෙදි මේ හතර ඒකාබද්ධව යන එක හරිය වැදගත් වෙනවා නජිත්. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය ඊටාම් පැහැදිලිව කියන දේ තමයි අපි මුවාවරණ විතරක් පාවිච්චි කළාට අනිත් තුන අතහැරලා දාලා පර්ෆෙක්ට් නෑ. මේ එකක්වත් පර්ෆෙක්ට් නෑ. ඒ කියන්නේ අත්සේදීම විතර නම් අපි කරන්නේ ඒකිනුත් වැඩක් වෙන්නේ නෑ. ඒකිනුත් ප්‍රතිඵල අඩුයි. මීටරේ දුර විතර නම් අපි තියාගන්නේ අර ශ්වසන සස්ථා විතර නම්. ඒ නිසා මේ සියල්ල එකට එකක් අතිපිහිත වෙන විදිහට අපි පාවිච්චි කරන්න ඕන. ඒවා අර ඒකාබද්ධව පාවිච්චි කරපු තැන තමයි නිය 100%. කියන්නේ ආසන්න වශයෙන් 100% ප්‍රතිඵල දෙන්නේ. කෙටිම කිව්වොත් හතරම කරන්න ඕන බොහොම සරලව කිව්වොත් එහෙම. ඒතකොට ඒකත් එක්ක මම ඔබට පෙන්නන්නම් මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ආසන්නම අවස්ථාවේදී නිකුත් කරලා තියෙන මේ ජනතාවට පණිවිඩයක් විදියට දෙන පෝස්ටර් එක. මේක හරි වැදගත් වෙනවා. මෙහෙම ඉතාම නිර්මාණාත්මක පෝස්ටර් එකක් විදියට මම දැක්ක. ඒකයි මම මේකේ කලර් print out එකක්ම අරන් ආවේ. ඒක කියනවා avoid 3 C's. ඒ කියන්නේ C අකුරු තුනකින් තමයි අපිට වැළකෙන්න කියන්නේ. මේ තියෙන්නේ මේ ඒ පෝස්ටර් එක මේකේ පිටපත මේක සමීප රූපයක් ගත්තොත් එහෙම 100 අකුරු තුනකින් වැළකෙන්න කියන්නේ. ඔබට පේනවා මේ පෝස්ටරේ. එතකොට ඒක විස්තරාත්මකවත් තියෙනවා මොනවද 100 අකුරු සහ අපි කළ යුතු දේ මොකද්ද කියලාත් වැළකිය යුතු දේ සහ කළ යුතු දේත් තියෙනවා. මේකේ සමීප රූපය මම හිතන්නේ ඔබට පැහැදිලි. මේක මම විස්තරාත්මකව කිව්වොත් පළවෙනි 100 එක තමයි crowded places. ඒ කියන්නේ සෙනඟ වැඩියෙන් ගැවසෙන තැන් පුළුවන් තරම් මග අරින්න. මේ ළඟපාතක සෙනඟ ගොඩක් ඉන්න තැන්
වලින් වැළකෙන්න. ඒ වගේ තැන් අපි දන්නවා අපිට හම්බ වෙන සමාජයේ. ඊළඟට දෙවෙනි සියක තමයි close contact setting. කියන්නේ ආසන්න වශයෙන් අපි ළඟ ඉඳගෙන කතා බහ කරන එක, ඒ වගේ අපි අර ආහාර ගන්න එක, ඒ වගේ තැන් පුළුවන් තරම් මග අරින්න. ඒ කියන්නේ especially where people have close range conversations. ඒ කියන්නේ බොහොම කිට්ටුවෙන් ඉඳගෙන අර ආරක්ෂිත පියවර නැතුව කතා බහ කරන එක ඇතුළුව මේ පියවර වලින් වැළකෙන්න කියන එක. close contact settings වලින් වැළකෙන්න. තුන්වෙනි එක තමයි ගොඩක් වැදගත් වෙනවා. ඒක තමයි confined and enclosed spaces. ඒ කියන්නේ තුන්වෙනි සියක තමයි කන්ෆයින්. ඒ කියන්නේ අර බොහොම සීමිත ඉඩකඩක් තුල සංවෘත පරිසරයක් ඇතුළේ දැන් මේ අපි හිතමු පොඩි කාමරයක් ඇතුළේ ශීතකරණ මේ වායු සමීකරණ යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් වෙන්ටිලේෂන් අඩු නම් කියන්නේ වාතාශ්‍රයෙන් තියෙන ඉඩකඩ අඩු නම් ඒ වගේ පරිසරයක් තුල මේ රෝගේ පැතිරෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ නිසා විශේෂයෙන්ම ඒ වගේ පරිසර වළකින්න කියන එක තමයි කියන්නේ. ඒ අය කියනවා risk is higher in places where three factors overlap. මේ C තුනම එක උඩ එකක් පිහිටන අවස්ථාවලදී රිස්ක් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ යම් කිසි තැනක් crowded place එකක් වෙනවා නම් කියන්නේ සෙනෙහ ගොඩක් ගැවසෙනවා නම් ඒ තැන මිනිස්සු ළඟ ඉඳගෙන කතා බහ කරන ගනුදෙනු කරන තැනක් වෙනවා නම් ඒ වගේ මෙතන වාතාශ්‍රය අඩු නම් ඒ කියන්නේ ventilation අඩු නම් ඒ වගේ ස්ථානයක් ඒ තුනම එකතු වෙලා තැනක ලොකු ඉඩකඩක් තියෙනවා රෝගයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න. එතකොට මේ වැළකෙන්න ඕන දේවල්. එතකොට ඔබ කියපු පරිදිම ජනතාවට මේ දැනුම තියෙනවා. දැන් පොඩි ළමයෙක්ගෙන් ඇහුවත් කොරෝනා කොහොමද බෝ වෙන්නේ අර ඩෙන්ගු වගේම තමයි. හැසිරීමේ වෙනස තමයි මේ අපි චර්යාත්මක වෙනස තමයි මේ හැසිරීමේ වෙනස තමයි අපි දකින්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා මේ නීති දාලා තියෙනවා දැන් ගැසට් නිවේදනයක් දාලා තියෙනවා මාස 6ක හිර දඬුවම් දෙන්න පුළුවන් රුපියල් 10000ක දඩයක් ගහන්න පුළුවන් මේ දෙකම පාවිච්චි දෙන්නත් පුළුවන්. නමුත් නීති අපිට තියෙන්නේ අත්‍යවශ්‍ය අවදි පාවිච්චි කරන. අවබෝධයෙන් මේ දීලා තියෙන මාර්ගෝපදේශ වලට ක්‍රියාත්මක වෙන්න. එහෙම වුණොත් තමයි අපි රටක් විදිහට ගොඩ යන්නේ. දැන් උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම ජනතාවට අපි තව පණිවිඩයක් දුන්නා. ගෙදරින් එළියට බහිනකොට හැසිරෙන්න ඕන විදිය. ඒතකොට ඒක ඇතුළේ මේවත් තියෙනවා. ඊගාවට ඒ අය ගෙදර නැවත එනකොට කොරෝනා ගෙදර ඉන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න කියලා. ඊළඟට ඒ අයට අපි කිව්වා අවදානම් කණ්ඩායම් ටික රැක බලා ගන්න කියලා. දැන් ඊයේ දවස් තුල මම දැක්කා මේ IDH රෝහලේ මේ IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මැතිතුමා ඉතාම පැහැදිලි ප්‍රකාශයක් කළා තිබුණා. මේ ළඟදී නම් මේ කොවිඩ් නිසා රෝහල් ගත වෙන පිරිස අතර වැඩිහිටිය වැඩි ප්‍රමාණයක් රෝහල් ගත වෙන ස්වභාවයක් දකින්න ලැබෙනවා. දැන් මෑතකදීම අවුරුදු 70ට වැඩි රෝගීන් 20 දෙනෙක් IDH එකට ඇඩ්මිට් වෙලා ඉන්නවා කියලා. දැන් මොකද මේ අය තමයි සංකුලතයින් ඉඳ තියෙන්නේ. ඒ නිසා මේ අත්දැකීම් තියෙන අය මේ කියන්නේ. ඒ හින්දා මේ ඒ අයට අවදාන සංකූලතාවයෙන් ඉඩකඩ මරණයටපත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමයි අපි අර විශේෂයෙන් මේ මොහොත සම්බන්ධයෙන් බැරෑරුම් තීරණ ගත යුත්තේ. ඊළඟට අර ගොඩක් ලෝකේ රටවල් වල අපි දැකපු දේ තමයි මේ වැඩි දෙනෙක් මැරෙන්නේ වයසක අයනේ. එතකොට වයසක අයට අමතරව යම් කාලයක් ගත වෙනකොට තරුණ අයටත් මේකේ මරණ වලින් කෙලවෙන තත්ත්වයක් එනවා. එතකොට ඒ නිසා අපි රටක් විදිහට දැන් ඊයේ අර 19 හැවිරිදි තරුණයාගේ මරණයත් එක්ක අපි හිතන්න ඕනේ මොකක් හරි වෙනසක් වෙලාද? අපිට මේ තරුණයා කොහොමද මැරුණේ? මේ සම්බන්ධ විශේෂ තත්ත්වයක් අපි නිරීක්ෂණය කරනවා. ඒ නිසා ඒක ගැන අධ්‍යයනයක් කළ යුතුයි. ඒ නිසා අපි ජනතාවට කිව්වේ මේ අවදානම් කණ්ඩායමට රැක බලා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න. එතෙන්දී ඒ අය සමග කරන ඩිරෙක්ට් කන්ටැක්ට්ස් එහෙම නැත්නම් ඍජු ගනුදෙනු පුළුවන් තරම් අවම කරන්න. විශේෂයෙන්ම ඒ පිරිස රැක බලා ගන්න ඒ අය රෝගේ නිරාවරණය වෙන එක වළක්වන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නජිත් දැන් අපි දැක්කන්නේ ළමා රෝහලේ ළමයි 7 දෙනෙකුත් පොසිටිව් වුණා අම්මලා 3 දෙනෙකුත් එක්ක. දැන් මේ අය මේ සමාජයට ගිහිල්ලා නෙමෙයිනේ ආවේ. වෛරසය ගෙදෙට්ට ඇවිල්ලා තමයි ඒ ළමයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ළමයින්ට මුකුත් වෙන්නේ නැහැ. දෙයියන්ගේ පිටේ මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ළමයින්ගේ ඇඟෙන්ම ලෙඩේ හොඳ වෙලා යනවා. නමුත් ඒ ගෙදරම අපි අමතක කරන්න හොඳ නැහැ. දියවැඩියාව තියෙන වැඩිහිටියන් ඉන්නවා. ඒ ගෙදරම පිළිකා තියෙන අය ඉන්න පුළුවන්. ඒ ගෙදරම වයසක අවුරුදු 70 80 වෙච්ච ආච්චි සීයා ඉන්න පුළුවන්. ඒ අයට මාරාන්තික ප්‍රතිඵල ළඟා කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අර කොරෝනා ගෙදර එන්නේ නැහැ කියන මානසිකත්වයෙන් වැඩ කරන එක. ඊළඟට ජනතාවගේ පැත්තෙන් ওই ටික අපි හරියට ධාරණය කරලා අවබෝධයෙන් යුක්තව ක්‍රියාත්මක කළොත් අර රට වැහෙන තැනට යන එක අනිත් පැත්තෙන් අර නැවත මම අවධානය කරන සමාජ ව්‍යාප්තියක් කරා යන එක අපිට වළක්ව ගන්න පුළුවන්. ඊළඟ ආයතන මේ වෙනකොට සමහර තැන්වල ගොඩක් තැන්වල ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කිව්වේ මේ ආයතන වලට තියෙන වගකීම මේ මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු තමන්ගේ ආයතන තුළ ක්‍රියාත්මක කරන එක. ඊළඟට සේවක පිරිස සීමා කළා මේ මොහොතේ ගෙන්නන එක. ඊළඟට අපි කිව්වා පුළුවන් තරම් ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් අයට ඒ ගෙදර ඉඳන් වැඩ කරන වාතාවරණය හදලා දෙන එක. ඊළඟ ලොකු ආයතන වලට කම්පාර්ට්මන්ට්ස් හදලා අපි දුන් 1000ක් ඉන්න තැනක 100 ගොඩවල් 10කට හරි අඩුම ගානේ 500 ගොඩවල් දෙකකට වෙන් කළත් ඒ පිරිස එකට මිශ්‍ර වෙන්න දෙන්නේ නැතුව එක්කෙනෙකුට හැදුනොත් 500න් ඉවර වෙනවනේ නැත්තම් 18ම හැදෙනවා. ඒ නිසා ඒ වගේ අපි මේ සියල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස ගන්නලා තියෙනවා මේ මොහොතේදී
බලධාරීන්ට වගකීමක් තියෙනවා, සෞඛ්‍ය ආරක්ෂකාංශ වලට වගකීමක් තියෙනවා, ජනතාවට වගකීමක් තියෙනවා. මේ වගකීම හරියට අපි බෙදාගෙන හරි ටයිමින් එක වැඩ කටයුතු කළොත් එහෙම විශේෂයෙන්ම අපි යෝජනා කරලා තියෙනවා මේ අවදානම් ප්‍රදේශ ටික අපි අඳුරගෙන තියෙනවා. මේ ප්‍රදේශවල දිස්ත්‍රික් මායින් සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න කියන කාරණේ ගැන මම හිතන්නේ මේ වෙනකොට සාකච්ඡා කරමින් තියෙනවා. ඊයේ දවසේ ජනාධිපති කාර්යසාධක බලකායෙත් මේ සම්බන්ධයෙන් කතා කළා. අපි කියන්නේ මේ සම්පූර්ණ දිස්ත්‍රික්ක මායිම් ටික සම්පූර්ණයෙන් වහලා සීල් කරන්න කියලා නෙමෙයි. ඒ දිස්ත්‍රික්කය ඇතුලේ සම්පූර්ණ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ කරගෙන යන අතරතුරේදී අර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන සැපියුම් ජාලය පවත්වාගෙන යායට ඒ දිස්ත්‍රික් මායිම් පැනල ගමන් කරන්න ඉඩ දෙන්න පුළුවන්. නමුත් අර නිදහසේ ගමන් කිරීමට තියෙන අවස්ථාව නැති කරන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම අර දිස්ත්‍රික් මායිමින් එළියට අර අවදානම නැති දිස්ත්‍රික් වලටත් මේ අවදානම ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක ඉතාම විද්‍යාත්මකව හිතලා බලලා යෝජනා කරලා තියෙන්නේ. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් ඉන්නවා. අපි හිතනවා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද හෙට දවස් ඇතුළත අපිට ලැබෙයි කියලා. හොඳයි, මේ සියල්ල සිද්ධ කරන්නේ අර ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරන අවදාන මේ බරපතලකම ටිකක් හරි අඩු කරගන්න ඒ වෙනුවෙන් වෛද්‍යාංශ ආරක්ෂකාංශ ඒ වගේම රජයේ සෑහෙන කැපවීමකින් කටයුතු කරනවා. ඔබේ අපේ රටේ හැම දිනාගෙම යුතුයකමක් සහ වගකීමක් ඊට අනුකූලව අනුගතව කටයුතු කරන එක. අපි සූදානම් සාකච්ඡාව අවසන් කරන දවසේ අපිත් එක්ක 7 වෙනි පැය සාකච්ඡාවට එකතුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරකතුමන් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා. ඔබතුමන්ට බෙහෙන්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හොඳයි, අපි සූදානම් අදට 7 වෙනි පැය අවසන් කරන්න. අපි අදිත් සූදානම් ඔබ මුණ ගැහෙන්න හෙට දින උදෑසන 7ට. සුබ දවසක්.